සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අදත් අපි මේ සූදානම් වන්නේ ආධුනික යෝගාවචරයාට තමුන් කරන කර්මස්ථානය, එහෙමත් නැත්නම් මෙහිදී විශේෂයෙන්ම අපි කතා කරන්නේ ආනාපාන සතිය ගැන. මේ ආනාපාන සති කර්මස්ථානය දියුණු කර ගැනීමට ආධුනික යෝගාවචරයාට උපකාර කිරීම වශයෙන් යම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නයි අපි මේ සූදානම් වන්නේ. ඒ නිසා ඔය පින්වතුන් බොහොම සිහියෙන් නුවණින් යුක්තව ඒ කරුණු කාරණා ටික හිතට ගන්නට සූදානම් වෙන්නට ඕන. ඇත්තටම පින්වත්නි, කර්මස්ථානයක් කියලා කියන්නේ සමත වේවා විපස්සනා වේවා යම් කර්මස්ථානයක් කියලා කියන්නේ තමුන්ගේ ඒ සමත භාවනාව, ඒ විපස්සනා භාවනාව මුදුන්පත් කර ගැනීම සඳහා භාවිතා කරන අරමුණට නමක්. යම් අරමුණක පිහිටලා අපි සමත භාවනාව වඩනවා, සිත තැන්පත් කරනවා, හිත එකඟ කරනවා. යම් අරමුණක් අරගෙන අපි ඒක විපස්සනා කරලා බලනවා. මේක යෝග කර්මයට ස්ථානයක් වෙන හේයින් අපි සාමාන්‍යයෙන් ඒක කර්මස්ථානයක් විදිහට සලකනවා. කර්මස්ථාන කියන කම්මට්ටහන කියන පාලි වචනේනොත් මේක පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ ආනාපාන සති කතාවේදී ආනාපාන සතිය එහෙමත් නැත්නම් මේ ඉහළ පහළ යන හුස්ම තමයි අපේ මේ සිහියට, එහෙමත් නැත්නම් මේ ආනාපාන සති භාවනාවේ අරමුණ විදිහට තියෙන්නේ මේ ඉහළ පහළ යන හුස්ම. මේ ඉහළ පහළ යන හුස්ම එහෙමත් නැත්නම් අපි කියනවා මේකට හුලං කියලා. මේ සුළඟේ සිහි පිහිටවීම, ඉහළ පහළ යන සුළඟේ සිහි පිහිටවීම, ගන්නා පිට කරන්නා වූ මේ හුස්ම රැල්ලේ සිහි පිහිටවීම අපි හඳුන්වනවා ආනාපාන සතිය කියලා. ඒ වගේම ඒ හුස්ම රැල්ල ආනාපාන සති කර්මස්ථානයේ අරමුණ බවට පත් වෙනවා. පින්වත්නි, මේ ආනාපාන සති කර්මස්ථානය ගැන මම කලිනුත් කතා කරලා තියෙනවා. ඒක බොහොම සියුම් අරමුණක්. මේ ලෝකේට සියල්ලදත් බුදු කෙනෙක් පවා බිහි වෙන්නේ මේ ආනාපාන සතිය මුල් කරගෙන. ආනාපාන සතිය කොච්චර බැලුවත් බලන්න සියුම් වෙන දෙයක්. බලන්න සියුම් වූ අරමුණක් තමයි මේ ආනාපාන සතිය කියලා කියන්නේ. ඒක ඒ සූක්ෂම භාවය නිසා, ඒ සියුම් භාවය නිසා ලේසියෙන් පහසුවෙන් කෙනෙකුට ආනාපාන සතිය මුදුන්පත් කරගන්නවා කියන එක සිද්ධ වෙන්නේ. ඒක ඇත්තටම ආනාපාන සති විශේෂ දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕන. ඒකට අවශ්‍ය කරන කරුණුකාරණා යෝගාවචරය අහලා තියෙන්නට ඕන. ඒ කරුණුකාරණා අහලා තිබුණාම, ඒවා දැනගෙන තිබුණාම යෝගාවචරයට පුළුවන් වෙනවා ආනාපාන සතිය කරගෙන යද්දී යම් බාධක ධර්ම එනවා නම් ඒවා දුරු කරගෙන බොහොම නිරෝගීව මේ ආනාපාන කර්මස්ථානයේ ඔස්සේ දිගින් දිගටම හිත පවත්වාගෙන යන්න. ඒ නිසා පුරාණ ආචාර්යවරු මේක පෙන්නලා දෙන්නේ සන්ධි පහක් තියෙන මේ ආනාපාන සතිය ගුරුවරයෙක් සමීපයෙන් ඔහු ඉගෙන ගන්නට ඕනාය කියලා. මොකද නිවන් දකීම දක්වාම, තව විදිහකට කියනවා නම් අරහත්ත්වයේ දක්වාම වඩාගෙන යන්නට පුළුවන් කර්මස්ථානයක් තමයි මේ ආනාපාන සතිය කියන්නේ. ඒකේ ප්‍රථමයෙන්ම කියනවා උග්ඝහ, ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා කර්මස්ථානෙ ඉගෙන ගන්නට ඕන. කොහොමද ආනාපාන සතිය කරන්නේ? යනාදී වශයෙන් ඒ ආනාපාන සතිය කරන ක්‍රමපිළිවෙත කොහොමද? ඊට කලින් අපි සීලාදී සමාදන් වෙන්නට ඕන. යනාදී වශයෙන් තොරතුරු රාශියක් තියෙනවා. ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඒ කර්මස්ථානේ අපි ඉගෙන ගන්නට ඕන කොහොමද ඒක කරන්නේ කියලා. අපි අර කලින් දාපු වීඩියෝ වල ඒ සීලාදී ධර්ම ගැන අපි පැහැදිලි කරලා තියෙනවා. බොහොම කෙටියෙන් තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. යම් කෙනෙකුට යම් අදහසක් අරගන්නට පුළුවන් ඒ පරණ දේශනා හෝ අහලා බැලුවොත්. ඊට පස්සේ පරිපුච්ඡා කියලා කියනවා. එහෙම කමඨහන් ඉගෙන ගන්නකොට යෝගාවචරයත් ප්‍රශ්න කරලා අහන්නට ඕන.
ගුරුවරයාගේ. මේ කර්මස්ථානයේ දැන් මේ විදිහට වෙනකොට කොහොමද වෙන්නේ? ආනාපානේ නොදැනී ගියහම මම මොකද කරන්නේ? සියුම් වෙනකොට මම මොකද කරන්නේ? හැපෙන තැන තේරෙන්නේ නැහැ. හැපෙන තැන තේරෙන්නේ නැති වෙනකොට මම ඒකට මොකද්ද කරන්න ඕන පිළිවෙල ආදී විදිහට ප්‍රශ්න කරලා පුච්චා පරිපුච්චා කියනවා. අහන්න ඕන නැවත නැවත අහන්න ඕන. මේ විදිහට සැක මුසු තැන් තියෙනවා නම් ඒව අහලා ගුරුවරයා ගාව සුද්ධ කරගන්නට ඕන. සුද්ධ කරගෙන කමටහන බොහෝම හොඳට වටහා ගන්නට ඕනා කියලාත් කියනවා. ඒකට කියන උප ဋ ඨාන කියලා. කමටහන අපි තේරුම් ගන්නට ඕන. මෙන්න මේ જાතියේ අරමුණක්. මෙන්න මේ જાතියේ කර්මස්ථානයක්. මෙන්න මේ විදිහටයි මට භාවනා කරන්නට තියෙන්නේ. මෙන්න මේ විදිහට භාවනා කළොත් වැරදි, මේ විදිහට තමයි මාර්ගයේ තියෙන්නේ කියලා හරියට කමටහන තේරුම් බේරුම් කරගන්නට ඕන. ඒකට කියන උප ဋ ඨාන කියලා. අප්පනා කියලා කියනවා. අප්පනා කියලා කියන්නේ කොහොමද මේ ආනාපානයෙන් ධානයගත වෙන්නේ? ඒ කාරණාව ඉගෙන ගන්නට ඕන. එතන තියෙනවා ඉගෙන ගන්න ඕන වටිනා කියන කරුණු වගයක්. කොහොමද මේ පහළ වෙන නිමිති ධර්මයේ රැකගෙන ධානයගත වන්නේ කියන කාරණාව. ඒකත් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නට ඕන. නැත්නම් ඒ යෝගාවචරයාගේ තියෙන අදක්ෂකම නිසා නොසැලකිලිමත් භාවය නිසා ඒ තවුන්ට ලැබෙන්නට තියෙන ධානය පවා ඔහු නැති කර ගන්නට ඉඩ තියෙනවා. ලක්ෂණ කියලා කියනවා අන්තිම එක පස්වෙනි එක. ලක්ෂණ කියලා කියන්නේ කර්මස්ථානයේ ලක්ෂණ සලකා බැලීම කියලා තමයි පොතේ පෙන්නලා තියලා තියෙන්නේ. නමුත් එතනින් ඒ කියවෙන්නේ මේ විපස්සනාව. මේ විදිහට භාවනා කළොත් වැඩෙන්නේ සමත භාවනාවය. මේ විදිහට භාවනා කළොත් වැඩෙන්නේ විපස්සනා භාවනාවය කියලා යෝගාවචරයා තේරුම් බේරුම් කරගෙන මේ නාම රූප ධර්ම ආදිය සම්මස්සනය කිරීම වශයෙන් ඉදිරියෙන් ඉදිරියට භාවනාව ගෙනහිල්ලා තමුන්ගේ බලාපොරොත්තු වෙන සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙනවා මේ ලක්ෂණ විදිහට මෙනෙහි කරලා බැලීම වශයෙන්. ඉතින් මේ විදිහට උග්ඝහ පරිපුච්ඡා උප ဋ ඨාන අප්පනා ලක්ෂණ කියලා මේ සංදි පහකින් යුක්ත මේ ලක්ෂණ පහකින් යුක්ත මේ කර්මස්ථානය ගුරුවරයෙක් ගාව ඉඳගෙන ඉගෙන ගන්න ඕනාය කියලා කියනවා. ඉතින් අපි මේ කරන්නේ ආධුනික යෝගාවචරයන්ට උපකාරක වෙන විදිහට යම් යම් කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන එක. ඔයත්තන්ට බොහොම හොඳයි යම් ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයා ළඟට ගිහිල්ලා ඒ කරුණු විමසලා දැනගෙන ගුරුවරයා යටතේ භාවනාව කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒක බොහොම හොඳයි. මොකද හේතුව සියලුම ගැටලු භාවනා කරගෙන යද්දී මතුවෙන සියලුම ගැටලු අපිට මෙහෙම සාකච්ඡා කරගන්න බෑ. නමුත් මේ කරන්නේ ආධුනික යෝගාවචරයින්ට කරන මඟ පෙන්වීම. ආනාපාන සතිය කියන මේ කර්මස්ථානයේ වඩනකොට අපිට සිහිය බොහොම දියුණුව තියෙන්නට ඕන පිටවත්. ඒ නිසා කල්ැතුවම අපි භාවනාව පටන් ගන්න කලින් අපේ ප්‍රകൃතිය බොහොම හොඳට තියා ගන්නට ඕන. බොහොම නිරෝගී කායික තත්ත්වයක් පවත්වා ගන්නට ඕන. නිදිමත ආදී එහෙම තියෙනවා නම් මේ භාවනාව වඩන්න සුදුසු නෑ. ඒ නිදිමත තියෙනවා නම් බත් මත තියෙනවා නම් ඒව දුරු කරගෙන ඊ භාවනා කරන්නට අයෝග්‍ය යම් රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒවා ටිකක් හොඳ වෙනකන් ඉඳලා අපිට පුළුවන් මේ භාවනා කර්මස්ථානයේ වඩන්න ආරම්භ කරන්න. මේ භාවනා කර්මස්ථානයේ වඩන්න ආරම්භ කරනකොට මූලික වශයෙන් ආරම්භක යෝගාවචරය මූලික වශයෙන්ම සිහි පවත්වන්නට ඕනේ ඉහළට පහළට යන හුස්ම රැල්ල. හුස්මක් ඉහළට ඇදලා ගන්නකොට මේ ඉහළට ඇදලා ගන්න හුස්මය කියලා දැනගන්න පුළුවන් නම් ඒක හොඳටම ප්‍රමාණවත්. පල්ලෙහාට හුස්ම හෙලනකොට මම හුස්ම පල්ලෙහාට හෙලනවා. එහෙම නැත්නම් මේ පල්ලෙහාට හෙලන හුස්මය කියලා සිහිය පිහිටවන්න පුළුවන් නම් හොඳටම ප්‍රමාණවත්.
මොකද මම එහෙම කියන්නේ ඔය ඇත්ත මුලදීම හැපෙන තැන බලන්න යන්න එපා. අද මම ඇත්තටම ඇත්තට කියලා දෙන්නම් කොහොමද හැපෙන තැන බලන්නේ කියන කාරණාව මුලදී බලන්න යන්න එපා. මීට කලිනුත් මම අර කලින් කරපු වීඩියෝ එකේ ඒ කාරණාව පැහැදිලි කරලා තිබුණා. මම ඇත්තටම කරුණු කාරණා පැහැදිලි කරන්නේ විපස්සනාවට බරව කියන එකත් ඔය ඇත්ත දැනගන්නට ඕන. ඒ නිසා මුලින්ම ආනාපානේ හැපෙන තැන බලන්න ඔබ යන්නට එපා. තමුන්ගේ ඒ නාසය ආදී පිහිටා තියෙන ආකාරය අනුව හැපෙන තැන් ආදී වෙනස් වෙන්නටත් පුළුවන්. නමුත් ඒ කෙසේ හෝ වේවා ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන් ඉහළට හුස්මක් ඇදලා ගන්නකොට මේ ඉහළට ඇදලා ගන්න හුස්මය පහළට හුස්මක් හෙලනකොට මේ පහළට හෙලන හුස්මය කියලා සිහි පිහිටවා ගන්න පුළුවන් නම් යන්තම් ඒක හොඳටම ඇති. හරියට අර වතුරට අහු වෙලා ගහගෙන යන මිනිස්සයා මොහොක හරි එල්ලිලා හිටියා වගේ මේ සිත නානා කාමාදී අරමුණු ඔස්සේ විසිරලා යද්දී හිත ඇතුලෙන් කැළඹීම් ආදීටපත් වෙද්දී මේ ඉහළට ගන්න හුස්මය මේ පහළට ගන්න හුස්මය කියලා සිහි පවත්වා ගත්තා නම් ආරම්භයක් විදිහට හොඳටම ප්‍රමාණවත්. නමුත් මේකෙත් වැඩි වෙලා ඉන්න බැහැ මේ ආධුනික යෝගාවචරයින්ට. මොකද භාවනා විශේෂ දක්ෂ නැහැ. කලපුරුදු පළපුරුදු ඇත්තන් නොවේ ආධුනිකයෝ කියලා කියන්නේ. ඔබ ආධුනිකයි කියලා කියන්නේ ඔබ ධානයක් ලබන තුරු ඔබ ආධුනිකයි. පඨම ධානය ලබන කෙනා ද්විතිය ධානය ලබන තුරු ආධුනිකයි. රූපාවචර ධාන ලැබපු කෙනා අරූපාවචර ධාන ලබන තුරු ආධුනිකයි. විසුද්ධීන් විපස්සනාවේ නොලබපු කෙනා විසුද්ධීන් ලබනකන් ආධුනිකයි. විපස්සනා ඥාන නොලබපු කෙනා විපස්සනා ඥාන ලබනකන් ආධුනිකයි. මගඵල නොලබපු කෙනා මගඵල ලබනකන් ආධුනිකයි. ඒකෙත් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ පිළිවෙලට දත යුතුයි. ඉතින් මේ විදිහට ආධුනික යෝගාවචරයට මේ ඉහළ පහළ යන හුස්මේ සිහිය පවත්වා ගන්න අමාරු නම් අන්න ඒකට තියෙනවා පින්වත්නි ක්‍රමයක්. ඇත්තටම මේ ආනාපාන සතිය වැඩිම සම්බන්ධයෙන් පෙන්නලා දීපු ක්‍රමපිළිවෙතක් තියෙනවා. ඒක මෙන්න මෙහෙම ගාථාවකින් සංග්‍රහ කරලා තියෙනවා පුරාණ ආචාර්යයන් වහන්සේලා. ගණනා අනුබන්ධනා පුසනා ඨපනා සල්ලක්ඛනා විවට්ටනා පාරිසුද්ධි තේ සංච පටිපස්සනා කියලා. අපි කෙටියෙන් ඒක සලකලා බැලුවොත් ගණනා කියලා කියන්නේ මේ ආනාපාන සතිය ගණන් කරන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලට ඒක ගණන් කරන්නට ඕන. එතකොට ලේසියෙන් සිහි පවත්වා ගන්නට පුළුවන්. අනුබන්ධනා කියලා කියන්නේ ආනාපානයේ අනුවම සිත පවත්වන්න උත්සාහ කරනවා. එතකොට ගණන් කරන්න යන්නේ නැහැ. ඔන්න පුසනා කියලා එකක් තියෙනවා. පුසනා කියලා කියන්නේ අපි කතා කරන ආනාපානය ස්පර්ශ වෙන තැන අනුව සිහි පවත්වනවා. ඨපනා කියලා පෙන්නනවා. ඨපනා කියලා කියන්නේ අරමුණේ හිත මනාව පිහිටවා ගැනීම. මේකට ඕනනම් ධානාගත වීම කියන්නත් පුළුවන්. ධානාගත වීමෙන් තමයි එතෙන්දී අරමුණේ මනාවට සිහි පිහිටවා ගත්තා කියලා කියන්නේ. සල්ලක්ඛනා කියලා කියන්නේ විදර්ශනා. ආනාපානේ අරමුණු කරගෙන මේවා නාම ධර්මයෝය මේවා රූප ධර්මයෝය මේ අනිත්‍ය ධර්මයේ මේ දුක්ඛය මේ අනාත්ම විදිහට මෙහෙම ටික ටික සරලව විපස්සනා කරගෙන යනවා. මේකට කියනවා සල්ලක්ඛනා කියලා. මෙහෙම භාවනා කරගෙන යනකොට විවට්ටනා ඔහුට විරාගාදී ධර්මයේ පහළ වෙලා ඔහුට මාර්ගයේ වැටෙන්නට පටන් ගන්නවා. පාරිසුද්ධි ඔහුට මාර්ගඵල ලැබෙන්න පටන් ගන්නවා. තේ සංච පටිපස්සනා ඊට පස්සේ මේ සක්කාය දිට්ඨිය ආදී ධර්ම මා තුල නෑ නේද? ඒවා දුරු වූවා නේද? යනාදී වශයෙන් ඔහුට පහළ වෙනවා ප්‍රත්‍යවේක්ෂා ඥානය. ආපසු හැරී බලන බැලීම. ඔහුගේ සිත දෙස බලනකොට දුරු ආසව අනුසේ ධර්මයන් දුරු කෙලෙස් ධර්ම ඔහුට පේන්න පටන් ගන්නවා. මේ ප්‍රත්‍යවේක්ෂා කියන කොටසෙදී පටිපස්සනා කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ විදිහට පෙන්නලා දීලා තියෙනවා පින්වත්නි කොහොමද ආනාපානය
නිවන් දැකීම දක්වාම කරගෙන යන්නේ කියලා. මේක අර සූත්‍රයේ දැක්වෙන 16 ආකාර ආනාපාන සතියම තමයි. මේ කෙටි කරලා පුරාණ ආචාර්යවරු පෙන්නලා දීලා තියෙන විදිය. ඉතින් මම කැමති අර ගණනා කියන ක්‍රමයේ සිට ගණනා කියන ක්‍රමය ඔයත්තන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ආධුනිකයින්ට වැදගත් වේවි කියලා. ගණනා කියන ක්‍රමේදී පින්වත්නි අපි ගණන් කිරීමක් කරනවා ආනාපාන සතියේ. ඉහළට යන හුස්ම රැල්ල සහ පහළට යන හුස්ම රැල්ල අපි ගණන් කිරීමක් කරනවා. ඒ ගණන් කරන්නේ ඉහළට හුස්මක් ඇදලා ඉහළට හුස්මක් ගන්නකොට මම ගන්නකොට කියලා කියන්නේ අපි හුස්ම ගැනීම සහ පිට කිරීම කරන්න යන්නේ ආනාපාන සතියේදී. ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ල ගැන තමයි මේ කතා කරන්න කියලා මතක තියාගන්නට ඕන. හුස්ම ගන්න පිට කරන්න ගියොත් එහෙම වැඩි වෙලා මේ ආනාපාන සතිය කරගෙන යන්න නම් හම්බ වෙන්නේ නැහැ. ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ලට තමයි අපි මේ සිහි පිහිටවන්නේ. එහෙම ස්වභාවිකව ඉහළට හුස්මක් ඇදිලා එනකොට අපිට පුළුවන් 1 කියලා ඒ හුස්ම රැල්ල ගණන් කරන්න. එතකොට බොහෝම හොඳට හුස්මත් එක්ක හිත යාළු වෙනවා. හිත බන්ධනය වෙනවා. ඊට පස්සේ හුස්ම පිට කරනකොට හුස්ම බැහැලා යනකොට අපිට පුළුවන් 2 කියලා ගණන් කරන්න. මම ආයෙක මතක් කරන්නම්. හුස්මක් ඉහළට ඇදිලා එනකොට යෝගාවචරයට පුළුවන් 1 කියලා ගණන් කරනවා. හුස්ම පහළට හෙළනකොට 2 කියලා ගණන් කරනවා. මේ විදිහට 10ට යනකම් ගණන් කරන්න පුරුදු වෙන්නට ඕන. 1 2 3 4 5 6 7 8 9 10 මේ විදිහට හුස්ම රැලි 10ක් බලන්නකම් ඔබ දක්ෂ වෙන්නට ඕන. මෙහෙම ගණන් කරන්න පටන් ගත්තායින් පස්සේ ගණන් කිරීමේ බලයෙන් ඔයත්තන්ගේ සිත අර ආනාපානයේ ගිහින් පිහිටනවා. නමුත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ආනාපානය ගැන තමයි. ගණන් කිරීම ගැන නොවේ. නමුත් ගණන් කිරීම නිසා ඔයත්තන්ගේ හිත ගිහින් අර ආනාපානයේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේක මේ ගණනා කියන ක්‍රමයට ඇති එක්තරා ක්‍රමයක්. මෙතෙන්දී අපි සැලකිල්ලට ගන්න ඕන තවත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි 5ට වඩා අඩුවෙන් ගණන් කරන්නට එපාය. ඒ වගේම 10ට වඩා වැඩියෙන් ගණන් කරන්නටත් එපාය කියලා උපදෙස් මෙතන ලබලා දීලා තියෙනවා. එයි මේ 5ට වඩා අඩුවෙන් ගණන් කරන්න එපාය කියලා කියන්නේ. එතකොට පින්වත්නි මේ හිතට වැඩෙන්නට අවකාශය මදි. ඒ ඔස්සේම ගමන් කරන්න හිතට අවකාශය මදි. එහෙම වුණාම හිත විසිරෙන්න, හිත කලබල වෙන්න පටන් ගන්නවා. 1 2 ආපහු 1 ආපහු 2 මේ විදිහට කරනකොට මොකද වෙන්නේ? හිත කලබල වෙන්න පටන් ගන්නවා. දැන් මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි බොහෝම අඩු ඉඩ ප්‍රමාණයක සක්මන් භාවනාව කරන කෙනෙක් ගැන හිතලා බලන්න. ළඟ හැරෙන්න සිද්ධ වුණාම මොකද්ද සිද්ධ වෙන්නේ ආධුනිකයාගේ හිතට? ඒක විසිරෙන්න පටන් ගන්නවා. ඒක හරියන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අඩු අවකාශයක් තියෙන හිතට. අන්න ඒ දෝෂේ දුරු කරන්න ඕන නිසා අඩුම තරමේ 5ට වැඩි වෙන්න ගණන් කරන්න උත්සාහ කරන්නට ඕන. 5ට අඩු වෙන්න නොවේ කියලා කියනවා. හොඳයි 10ට වඩා ගණන් කළොත් මොකද වෙන්නේ? 10ට වඩා ගණන් කරන්න ගියොත් සිද්ධ වෙන්නේ ආනාපානයේ පැත්තක තියලා මේ ඉලක්කම් වලට හිත යන්න පටන් ගන්නවා. මේ ගණන් කිරීමට හිත යන්න පටන් ගන්නවා. එතකොට ආනාපානයට තියෙන සැලකිල්ල ඈත් වෙනවා. ආනාපානයට තියෙන සැලකිල්ල ඈත් වෙලා ගණනයට තියෙන සැලකිල්ල වැඩි වුණාම කර්මස්ථානේ වර්ධිනවා. ඒ නිසා 10ට වඩා ගණන් කරන්න යන්නටත් එපාය කියලා
පුරාණාචාර්යවරු පෙන්නලා දීලා තිනවා. ඒ නිසා ඔයත් ඒ උපදෙස් හොඳට මතක තියාගන්නට ඕන. අනිත් එක තුන්වෙනි උපදේශය. මේ ආනාපානය ගණන් කරන්න යනකොට අපි හිතමු ඔබට හුස්ම පිළිවෙලට අහු වෙන්නේ නැහැ කියලා. ඔන්න ඉහළට ගන්න හුස්මක් අහු වෙනවා, සමහර වෙලාවල් වලට පිට කරන හුස්මක් අහු වෙන්නේ ආයි ඉහළට ගන්න එකක්ම තමයි අහු වෙන්නේ. සමහරු ඉන්නවා හුස්ම පල්ලෙහාට දානවා අහු වෙනවා, ආයි අහු වෙන ආයි පල්ලෙහාට දාන එක. ඔහොමම හුස්ම පිළිවෙලට එක දිගට ඔහුට වැටෙන්නේ නැහැ මුල් කාලේ. එහෙම ඇත්තෝ ඉන්නවා. එහෙම වුණාය කියලා ඒකට දුක් වෙන්න යන්න එපා. ආනාපානයේ පිළිවෙලින් ඔය ඇත්තන්ට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ පිළිවෙල ආනාපානයේ ඔබට වැටහෙන්නේ නැති වුණාට හැබැයි ඔබ පිළිවෙලකට ගණන් කිරීම නම් කරන්නට ඕන. ඒ කියන්නේ 1 1 2 2 3 3 කියලා මේ ගණන් කරන් යන එක පිළිවෙලට 10 දක්වාම ගණන් කරගෙන යන්නට ඕන. අපි හිතමුකෝ 5ට වැඩියෙන් කරන කෙනෙක් 10ක් අමාරු නම් මුලින් අඩුතරමේ 6ක් 7ක් 8ක් 9ක් කරන කෙනෙක් කියලා. ඒ පිළිවෙල කඩන්න නැතුව ගණන් කරගෙන යන්නට ඕන. ආනාපානේ මොක වැටුණක් කමන්නේ. ගත්තට පස්සේ ආපහු ගන්න එකක් වැටුණාට කමකුත් නැහැ. පිට කරනකොට හුස්මක් පිට කළාට පස්සේ ආපහු පිට කරන හුස්මක් වැටුණක් කමක් නැහැ. අපි ගණන් කළේ කලින් පිට කරන හුස්මට 1යි කියලා නම් දෙවෙනි සැරේට වැටෙන්නේ පිට කරන හුස්මක් නම් ඒකට 2යි කියලාම ගණන් කරගෙන යන්න. ඔබ මෙතෙන්දී ගණන් කිරීම ඛණ්ඩණය කරන්න යන්න එපා. මොකද දැන් මෙතෙන්දී ආධුනිකයා දුර්වල නිසා හිත තැම්පත් කරන්න හදන්නේ ගණන් කිරීමේ බලයෙන්. මේ ගණන් කිරීම කැඩුනොත් අන්න හිත එතනත් විසිරෙන්න පටන් ගන්නවා. ඔහුටම හිත චංචල වෙලා ඔහුටම විතරක එනවා. අනේ මගේ භාවනාව හරියයිද දන්නේ මගේ භාවනාව දියුණු වෙන්නේ නැද්ද දන්නේ මට මේක හරියන්නේ නැද්ද දන්නේ ඔය ආස්තේ ඊට පස්සේ ව්‍යාපාදේ මතුවෙන්න පුළුවන් කාම විතරක මතුවෙන්න පුළුවන් භාවනාව විනාශ වෙලා යන්න පුළුවන් ඒ නිසා ඒ ගණන් කිරීම කඩ නොකට කරන්නට ආධුනික යෝගාවචරය වග බලා ගන්නට ඕන මෙන්න මේ විදිහට පළවෙනි වටේ ගණන් කිරීම ඔබට කරගෙන යන්නට පුළුවන් මං හිතනවා ඒ කාරණාව ඔබට පැහැදිලි කියලා. මේ විදිහට ගණන් කිරීම කරගෙන යනකොට පින්වත්නි මේ ආනාපානය යහුසුලුව ඔබගේ නාසිකාග්‍රේ වැටෙන්නට පටන් ගන්නවා. ළඟ හුස්ම වැටෙනවා. ඉක්මනින් හුස්ම ගන්නවා වගේ තේරෙනවා. එහෙමත් නැත්නම් නිරන්තරයෙන්ම මේ හුස්ම තියෙනවනේ. කියලා ඔන්න දැන් හුස්ම ටික ටික පැහැදිලි වෙවි පේන්න පටන් ගන්නවා හිතට. එතකොට අර කලින් අර නැලවිච්ච විදිහට කලින් හුරතල් වෙච්ච විදිහට ගණන් කරන්න බෑ පින්වත්. 1 2 කී ඉන්න බෑ. 1 කියනකොට හුස්මක් අරගෙන පිට කරලත් ඉවරයි. 2 කියනකොට හුස්මක් අරගෙන පිට කරලත් ඉවරයි. තව එකක් ගන්නවා වෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම නිරන්තරයෙන් වහ නාසිකාග්‍රේ මේ හුස්ම වැටෙන්න පටන් ගත්තායින් පස්සේ ඔන්න දැන් අපි කරන්නේ මොකක්ද? ගණන් කිරීම වෙනස් කරනවා. ගණන් කරන ක්‍රමය වෙනස් කරනවා. මොකද්ද ගණන් කරන ක්‍රමය වෙනස් කරනවා කියන්නේ? එතකොට 1 2 ඉන්නේ. එතකොට 1 2 3 4 5යි කියලා මෙන්න මේ විදිහට ගණන් කරන්න පටන් ගන්නවා. හුස්මක් ඉහළට ඇදලා එනකොටම 1යි කියලා ගණන් කරනවා. හුස්මක් පල්ලෙහාට යනකොටම 2යි කියලා ගණන් කරනවා. ආයි ඉහළට ඇදලා එනකොටම 3යි, පිට කරනකොටම 4යි කියලා ගණන් කරනවා. මේක හරියට නිකන් හිතලා බලන්න ඉස්කෝලයක් ඇරිලා ළමයි ටික ගේට්ටුවෙන් පිට වෙලා යනකොට මුරකාරයාට කිව්වොත් එහෙම මේ පිට වෙලා යන ළමයින්ව ගණන් කරන්නේ කියලා එක ළමයෙකුට 1 කී හිටියොත් ගණන් කරන්න පුළුවන් වෙයිද? බෑනේ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දිත් මේ යහුසුළු ආනාපානෙ වැටෙනකොට අර විදිහට 1 කී ඉඳලා හරියන්නේ.
එතනම 1 2 3යි කියලා ගණන් කරන්න පුරුදු වෙන්නට ඕන. මේක තමයි මේ දෙවෙනි ක්‍රමය. එතකොට මේ දෙවෙනි ක්‍රමය භාවිතා කරන්න ඕන ආනාපානයේ යොහුසුලුව වැටෙන්න පටන් ගන්නකොට. ඊට පස්සේ පින්වත්නි කොච්චර කල් මේක කරන්න ඕනද මෙහෙම කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කොච්චර කාලයක් මේ විදිහට පුරුදු පුහුණු වෙන්නට ඕනාද කියන එක. ඒකට පෙන්නලා දෙන්නේ ඇත්තටම ගණන් කිරීමකින් තොරව බොහෝ කාලයක් ඔබට ආනාපානය සමග සිහි පැවැත්වීමේ දක්ෂතාවය ලැබෙනවාද ඒ තාක් ඔබ මේක පුරුදු පුහුණු කරන්න ඕනා කියලා තමයි පෙන්නලා දීලා තියෙන්නේ. මොකද අපි ගණන් කරන එක අරගත්තේ හිත තැම්පත් කරගන්න අසීරු නිසානේ. අපි ටික හුරු වෙන්නට ඕන මේ ගණනය අත්හැර දාලා සිහියෙන්ම අනුබන්ධනා කියලා කියනවා. ආනාපානයේ අනුවම සිත පවත්වනවා සිහියේ. සිහිය කියන්නේ කඹයක් නම් ඒ සිහිය කියන කඹෙන් මේ ආනාපාන සතිය ගැට ගන්නවා වගේ. දැන් ගණන් කිරීම නැහැ. සිහියෙන් පුළුවන් ඕනතරම් වෙලාවක් මේ ආනාපානෙත් එක්ක ඉන්න. අන්න එහෙම හොඳ විශ්වාසයක් ඇති වෙනකොට ඔය ඇත්තන්ට පුළුවන් මේ ගණන් කිරීම අත්හැරලා දාන්න. ඇත්තටම පින්වත්නි මම අර ආනාපාන සතිය එහෙමත් නැත්නම් මේ ආනාපානයේ මේ ස්පර්ශ වෙන තැනක් ගැන කලින් කතා කළේ. මෙන්න මේ අවධියට එනකොට අනිවාර්යයෙන්ම හුස්ම හැපෙන තැන හුස්ම ගනිද්දී සහ පිට වෙද්දී මේ හැපෙන තැනක් ඔබට ප්‍රකට වෙනවා. මෙන්න මේ අසවල් තැන මේ හුස්ම වදිනවා කියලා ඔබට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ප්‍රකට වෙන්න පටන් ගත්තොත් ඔය ඇත්තන්ට පුළුවන් අන්න ඒ ආනාපානයේ ස්පර්ශ වෙන තැන සිහි පවත්වාගෙන ඉන්න. අන්නේ ස්පර්ශ වෙන තැන අනුව ඔය ඇත්තන්ට සිහි පවත්වන්න පුළුවන්. ඒකට අපි කියනවා පුසනා කියලා. අන්න ඒකයි මම කිව්වේ එක සැරේම ආනාපානයේ ස්පර්ශ වෙන තැන ඔබට අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කියන අභ්‍යාස කරගෙන යනකොට ඇතෙමුන්ට මගදී තමයි මේ ආනාපානයේ ස්පර්ශ වෙන තැන බොහොම පිරිසිදුව වැටහෙන්න පටන් ගන්න. මුලදී කෙනෙකුට වැටහෙන්න පුළුවන්. නමුත් හැමෝටම එක විදිහට ඒක වෙයි කියලා කියන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ගණන් කරන ක්‍රමයේ කරගෙන ගිහිල්ලා ඒක අතහැරලා සිහියෙන් බොහෝ වේලාවක් ආනාපාන සතියත් එක්ක ඉන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ අන්න එතෙන්දී ඔය ඇත්තන්ට මේ ආනාපානයේ හැපෙන තැන ගැටෙන තැන උස්ම ගණිද්දි පිට කරද්දි මෙන්න මෙතන තමයි හැපීගෙන යන්නේ මෙතන තමයි හැපීගෙන පිට වෙන්නේ කියලා අන්නේ හැපෙන තැන අනුව සිහි පවත්වන්න පුළුවන්. ආනාපානයේ නිමිත්ත ගන්නට පුළුවන් මෙන්න මෙතනයි ආනාපානය සිද්ධ වෙන්නේ මෙන්න මෙතනයි නිමිත්ත කියලා නිමිත්ත අරගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ඒ ආනාපානයේ හැපෙන තැන අනුව ඔබට සිහි පවත්වාගෙන යන්නට පුළුවන්. ඉතින් පින්වත්නි මෙතෙන්දී ඇත්ත වශයෙන්ම සමත භාවනාව පැත්තෙන් කියනවා නම් නිමිති ධර්ම මතුවෙන්නට කිට්ටු කාලේ ආනාපාන සතියේ මංගලාව තරණයක් ධ්‍යාන සඳහා නිමිත්තක් පහළ වෙන්නට සුදුසුම කාලේ තමයි මේ ආනාපානයේ මේ ස්පර්ශය ප්‍රකට කරගෙන එහිම හිත තැම්පත් කරන අවස්ථාව. ඒ ස්පර්ශය ප්‍රකට වෙන්න පටන් ගත්තායින් පස්සේ නැත්නම් කලිනුත් ඔබ මේ දේ කරන්නට ඕන. ඔබ මුළු ලෝකයම අමතක කරලා ඔබ සිටින්නට ඕන ආනාපානය ඔබයි පමණයි. ඔබ තනි වෙන්නට ඕන ආනාපානය ඔබත් පමණයි කියලා. මුළු ලෝකෙම අමතක කරලා දාලා යටි කයත් අමතක කරලා දාලා මුළු ශරීරයමත් අමතක කරලා දාලා ඔබයි ආනාපානය පමණක් ඉතුරු වෙනවා.
මේ අවස්ථාවේදී කය බොහෝ විට සැහැල්ලුයි සංසිඳලා තියෙන්නේ සමහර විට ආලෝක ආදියක් තියෙන්න පුළුවන් කෙසේ හෝ වේවා මෙතෙන්දී ඔයත්න්ට නිමිති ආදී ධර්ම පහළ වෙන්නට පුළුවන් සමත භාවනාවේ ඉදිරි දියුණුවක් සඳහා නමුත් මම ඒ සඳහා මේ විදිහට කරුණු කාරණා පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් මෙතෙන් මේ මට්ටමට හිත දියුණු කරගත්තොත් ඕනෑම වෙලාවක් ආනාපාන සතිය සමග මට සිහි පවත්වන්න පුළුවන් ගණන් කිරීමකින් තොරව කියලා. මෙන්න මේ මට්ටමට සිහි පවත්වා ගන්න පුළුවන් වුණොත් ඒ වගේම මේ ආනාපානය මෙන්න මේ මෙතන හැපෙනවා මේ හැපෙන තැන අනුව මට දැන් සිහි පවත්වා ගන්න පුළුවන්. ඒ විදිහට හෝ වේවා යෝගාවචරය දක්ෂ වුණොත් හොඳම දේ තමයි පින්වත්නි මේ ආනාපානය විපස්සනාවට හරවන. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. ඔයත්තුන්ට වැඩිදුර මේක සමත භාවනාවේ චතුත්ථ ධානයේ දක්වාම වඩාගෙන යන්න අවශ්‍ය නම් ඒකට අවශ්‍ය කරන වෙනම උපදෙස් වගේක් තියෙනවා. ඒවා ගුරුවරු ඇසුරෙන් සලකා බලලා ඒවා ඉගෙන ගන්නට ඕන. නමුත් මේ මට්ටමට හිත යාලු කරගත්තට පස්සේ ආනාපාන සතියත් එක්ක හොඳම දේ තමයි විපස්සනා භාවනාවට මෙම ආනාපානය හැරවීම. මම හිතනවා ආධුනික යෝගාවචරයින්ට මේක ප්‍රමාණවත් වේවි මේ විස්තරේ තමුන්ගේ මූලික කර්මස්ථානයේ වෙච්ච ආනාපානය දියුණු කරගෙන යන්න. මම බලාපොරොත්තු වෙන්නම් ඉදිරියට ආනාපානය සියුම් වීම සහ නොදැනී යාම කියන මේ කාරණාව සම්බන්ධයෙන් ආධුනික යෝගාවචරයාව යම් දැනුවත් කිරීමක් කරන්න. ආනාපානය සියුම් වෙනවා කියන්නේ මොකද්ද? ආනාපානය නොදැනී යනවා කියන්නේ මොකද්ද කියන මේ කාරණාව ආධුනිකයට පැහැදිලි කරලා ඉවර වෙලා මම බලාපොරොත්තු වෙනවා කොහොමද ආනාපානයෙන් විපස්සනා භාවනාව ටික ටික ආරම්භ කරන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. ඒ විදිහට ටික ටික විපස්සනා භාවනාව පැහැදිලි කරලා ඉවර වෙලා ඒ කියන්නේ විපස්සනා භාවනාවට කර්මස්ථානයක් කොහොමද වඩන්නේ කියන තැනට කරුණු පැහැදිලි කරලා ඉවර වෙලා තමයි පින්වත්නි අපිට ධර්ම කාරණා කතා කරන්න අවකාශය ලැබෙන්නේ. මොකද හේතුව මේක දහම් පාසලක් නොවේ. අපි මේ උත්සාහ කරන්නේ උත්සාහයෙන් බණ භාවනා කරන කෙනෙකුට මේක අවබෝධ කරගන්න අවශ්‍ය කරන දැනුම ලබලා දෙන්න. ඒ අවබෝධ කරගන්න අවශ්‍ය කරන දැනුම ලබලා දෙන්න ගියාම අපි අරමුණු කරන්න යෝගාවචරයෝ නම් මුලින්ම යෝගාවචරයාට කරගෙන යා හැකි කරගෙන යන්න පුළුවන් කරගෙන යන විපස්සනා කර්මස්ථානයක් ඔහුට මුලින්ම තිබිය යුතුයි. මෙන්න මේක තමයි මගේ විපස්සනා භාවනාව. අන්න එහෙම වුණාම අපිට පුළුවන් අන්න ඒ භාවනාවට අන්න ඒ කර්මස්ථානයට දහම් කරුණු වක් කරන්න. දහම් කරුණු එකතු කරන්න. එතකොට කර්මස්ථානයට දහම් කරුණු එකතු කරනකොට තමයි ඔය ඇත්තන්ට ටික ටික මේ විපස්සනාව සම්බන්ධයෙන් ඥානය පහළ වෙන්න පටන් ගන්නෙ. සුත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ කියන එක හොඳටම ලැබෙන්න පටන් ගන්නෙ ඔන්න ඔය ක්‍රමයට. ඒ නිසා පින්වත්නි ඔබ මුලින් හොඳට විපස්සනා කර්මස්ථානයක් ඉගෙන ගන්න ඉගෙන ගත්තායින් පස්සේ ඒ ඉගෙනගත්ත විපස්සනා කර්මස්ථානයට ඔබ දැනගත් ඔබ ඇසූ ඔබ අසන දහම් කරුණු කර්මස්ථානයට එකතු කරගන්න. ඒක එකතු කරගන්න තේරෙන්නේ නැත්නම් ඔබ ගුරුවරයෙක්ගේ පිහිට පතන්න. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නට කියලා ආරාධනා කරනවා. ඉතින් මම මෙතනින් නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.